නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම තුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් හැම කෙනෙක්ම මේ අවස්ථාවේදී ශ්‍රවණය කරගන්නට සූදානම් වන්නේ. විභජ්‍යවාද වැඩසටහන ඔස්සේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි දැක්වෙන තෙසැත්තෑ ඥාන පිළිබඳව අප විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුණා. එහිදී අවසාන වශයෙන් සත්‍ය ඥාන චතුක්කය පිළිබඳව හඳුනා ගැනීමේදී දුක්ඛාර්ය සත්‍ය සහ සමුදය පිළිබඳවත් නිරෝධය පිළිබඳවත් කරුණු කාරණා දැනගන්නට යෙදුණා. අද දවසේදී අපිට තිබෙන්නේ අවසාන වශයෙන් මාර්ග සත්‍ය පිළිබඳව ඒ කරුණු කාරණා සාකච්ඡා කරන්නට. මාර්ගය පිළිබඳව කතා කරනකොට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එහෙමත් නැතිනම් දුකේ නැති කිරීම පිණිස යම් කිසි සෙවීමක් කරනවා නම් දුකේ නැති කිරීම පිණිස යම් ගමනක් යනවා නම් අන්න ඒ දේ තමයි මග්ග කියන මේ වචනයෙන් හඳුන්වන්නේ, නැතිනම් මාර්ගයයි කියන දෙයින් හඳුන්වනු ලබන්නේ. එතකොට මේ මාර්ගය පිළිබඳව කතා කිරීමේදී මාර්ගය විවරණය කරගන්නකොට අපිට හඳුනා ගන්නට පුළුවන් මග්ගස්ස නීයානට්ඨෝ, මාර්ගයේ තිබෙන නෛර්යානික බව, හේතුට්ඨෝ හේතු අර්ථය, ඒ වගේම දස්සනට්ඨෝ දර්ශනාර්ථය සහ ආදිපතේයට්ඨෝ අධිපති භාවය සහ භාවනට්ඨෝ භාවනාව කියන මේ ස්වභාවයන් පිළිබඳව අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ මාර්ගයේ පිළිබඳව කතා කරනකොට ලෝකෝත්තර මාර්ගය තමයි මෙතනදී විග්‍රහ කළ යුතු දේ බවට පත්වන්නේ. මාර්ග කියලා අපි කතා කරනකොට අපිට නොඑක් මාර්ග හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ යම් කිසි ආකාරයකින් යම් සෙවීමක් තියෙනවා නම්, යම් ගමන් කිරීමක් තිබෙනවා නම්, යම් ප්‍රවේශයක් තිබෙනවා නම් ඒ සියල්ලම හඳුන්වන්නේ මාර්ග කියන වචනය තුලින්. එතකොට මාර්ගය ආර්ය සත්‍යයක් බවට පත්වන්නේ එය ලෝකයේ තුල පවතින උත්තරීතර සත්‍යයක් ලෙස විග්‍රහ කරනු ලබන්නේ උත්තරීතර ඵලයක් ලබා දෙන දෙයක් වන බැවින්. එතකොට ඒක ප්‍රතිපදාව ආර්ය සත්‍යයක් විදිහට හඳුන්වනු ලබනවා. සියලුම මාර්ගයන් ආර්ය සත්‍ය බවට පත්වන්නේ නැහැ. හැබැයි ප්‍රතිපදාව ලෝකෝත්තර මාර්ගය මාර්ග සත්‍යයක් වෙනවා, මාර්ගයකුත් වෙනවා. එතකොට මෙන්න මේ මාර්ගය පිළිබඳව හඳුනා ගැනීමේදී මාර්ගයේ තිබෙන නෛර්යානික භාවය අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ දුකෙන් මිදීම, දුකෙන් නිදහස් වීම කියන දේ මාර්ගය තුළින් ඇති කරලුණු ලබන දෙයක්. දුකේ නෛර්යානික බව, දුකෙහි නීයානට්ඨ භාවය. එතකොට යම්කිසි ආකාරයකින් දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිදු දැකලා සමුදය ප්‍රහාණය කළා නිරෝධය සාක්ෂාත් කිරීම කියන කරුණ සිද්ධ කරනවා නම් ඒ සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙන්නේ මේ නෛර්යානික බව නිසා. විශේෂයෙන්ම සමුදයෙන් මිදීමක් තිබෙනවා නම්, සමුදය ප්‍රහාණය කිරීමක් තියෙනවා නම් ඒ සමුදය ප්‍රහාණය කිරීම සිද්ධ කරන්නේ මාර්ගයේහි ප්‍රතිඵලයක් හැටියට. යම් මගක යම් සෙවීමක ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ සමුදය සත්‍යය ප්‍රහාණය කරන්නට පුළුවන්කම තිබෙන්නේ. අන්න ඒ නිසා නිදහස කියන දේ, මිදීම කියන දේ, විමුක්තිය කියන දේ ඒ නෛර්යානික ස්වභාවය නිර්වාණයෙහි දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නෛර්යානික භාවයට පැමිණවීම ලක්ෂණ කොට ඇති බැවින් ඒ මාර්ගය හඳුන්වනු ලබනවා නීයානට්ඨෝ කියන මේ වචනය තුලින්. ඒ වගේම හේතුට්ඨෝ හේතු අර්ථයෙන්, ඵලයට හේතුවක් වන අර්ථයෙන් මාර්ගය හඳුන්වනු ලබනවා හේතුට්ඨෝ කියලා. ඒකට යම්කිසි විදිහකින් ලෝකෝත්තර ඵලයක් උපදවනවා නම් ඒ ලෝකෝත්තර ඵලය උපදවන්නට පුළුවන්කම තිබෙන්නේ ලෝකෝත්තර මාර්ගයකින්. ලෞකික මාර්ගයකින් ලෝකෝත්තර ඵල ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකයි අපි ලෞකික කාමාවචර කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්, මොනියම් හෝ දෙයක් මුල් කරගෙන පින්නතුනි අපට කිසිම ආකාරයකින්
ලෝකෝත්තර ඵලයක් ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ප්‍රාර්ථනා කළාය එහෙමත් නැතිනම් යම් කිසි විදිහකින් කුසල ධර්මයන් සිද්ධ කළාය, රූප භූමිය අනුව යන කර්ම භාවනාව තුලින් සිද්ධ කළාය, අරූප භූමිය අනුව යන කර්මයන් සිද්ධ කළාය කියලා ඒ කෙනාට ලෝකෝත්තර ඵලයක් ලබන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෝකෝත්තර ඵලයක් ලබනවා නම් ඒ ලෝකෝත්තර ඵලය ලැබිය හැක්කේ ලෝකෝත්තර උන මාර්ගයකින් පමණයි. ලෝකෝත්තර මාර්ගය තමයි ලෝකෝත්තර ඵලයට හේතුවක් බවට පත්වන්නේ. එතකොට මේ සම්මා දිට්ඨිය මුල් කරගත්ත ඒ ලෝකෝත්තර මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය හේතු වෙනවා ලෝකෝත්තර ඵලය සාධනය කරලීම සඳහා. අන්න ඒ නිසා මේ මාර්ගය හඳුන්වා දීමේදී හේතුට්ඨෝ හේතු අර්ථය විශේෂයෙන්ම ගෙනහැර දක්වනවා. එතකොට හේතුට්ඨෝ කියන බව තියෙන්නේ ඒ ප්‍රතිඵලයට ලෝකෝත්තර මාර්ගයේ ලෝකෝත්තර ඵලයට හේතුවක් වන නිසා. දසනට්ඨෝ එහි තිබෙනවා දර්ශනාර්ථයක්. දැන් ගමන් කිරීමක් අපිට දකින්න තියෙනකොට එතන තියෙන දේ දර්ශනාර්ථය නෙමෙයි. එතන ගමනාර්ථයක් තියෙනවා. ඒ වගේම යම්කිසි ප්‍රවේශ මාර්ගයක් තිබෙනවා නම් ඒකට ප්‍රවේශය තමයි ඒ මාර්ගයට මුල් වෙන්නේ. එතකොට මෙතනදී මේ මාර්ගයේ තිබෙනවා දර්ශනාර්ථය කියන එක. දර්ශනාර්ථය කියලා කියන්නේ පින්නතුනේ දැකීම කියන එක. එතකොට මේ ලෝකෝත්තර භූමිය පිළිබඳව අපිට හඳුනා ගැනීමේදී මේ මාර්ගයේ තිබෙන දර්ශනාර්ථය පිළිබඳව වටහාගෙන තිබීම ඊටාම වැදගත්. අපි සාමාන්‍යයෙන් කියන්නේ දර්ශන භූමිය කියලා. දර්ශන භූමිය කියලා කියනවා නිවනට පත්වන අවස්ථාව. නිවනට පත්වන පළමු අවස්ථාව හඳුන්වනු ලබනවා දර්ශන භූමිය කියලා. ඉන් පසුව අපිට දකින්න ලැබෙන්නේ භාවනා භූමිය. ඒ කියන්නේ අර ලබාගත් දර්ශනය භාවිත කරන අවස්ථාව තමයි භාවනා භූමිය ලෙස හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එහෙනම් එහි ප්‍රථම අවස්ථාව, මුල්ම අවස්ථාව දර්ශනමය අවස්ථාවක්. ඒ කියන්නේ දැකීම් නිස්ෘත ස්වභාවයක්. ඒ නිසා තමයි එක පැත්තකින් චක්කුන් උදපාදි කියලා කිව්වේ. ඇස පහළ වුණා. එතකොට ධර්මයේ කියන එක ඇසක්, ඒකේ දර්ශන කෘත්‍යයක් සිද්ධ කරනවා. අනේ දර්ශන කෘත්‍ය සිද්ධ කරන්නට මුල් වෙන මාර්ගය තමයි ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ. ඒ නිසා සෝවාන් මාර්ගයෙන් ඇති කරලනු ලබන්නේ දර්ශනයක්. ඒ නිසා දස්සනට්ඨෝ කියලා කියනවා. ඒකට ලෝකේ යම් යථා ස්වභාවයක් තිබෙනවා නම් දුක්ඛාරය සත්‍යයේ යම් දුක්ඛ ලක්ෂණ ටිකක් තිබෙනවා නම් දුක්ඛ ස්වභාවයක් තිබෙනවා නම් ඒ දුක්ඛ ස්වභාවය දර්ශනය කරනවා. ඒක දකිනවා. පින්නතුනි දකිනවා කියනකොට දැන් ඉන්ද්‍රිය සංජානනය කියන්නේ අපි ඇස් සමුවට රූපයක් කෙනකොට අපි ඒ ඇස් සමුවට පැමිණි රූපය දකිනවා. අපි ඒකට කියනවා ප්‍රත්‍යක්ෂය කියලා. ප්‍රත්‍යක්ෂය. දැන් අපි හිතින් අනුමාන කරන දෙයකට වඩා බලවත් වෙන්නේ මොකද්ද? බලවත් වෙන්නේ අපි ප්‍රත්‍යක්ෂ කරගත්ත දේ. ඒ කියන්නේ ඔබට ඇවිල්ලා තව කෙනෙක් කිව්වොත් ඒ කියපු දෙයට වඩා ප්‍රබලයි ඔබ විසින්ම දක්නා ලද දේ. ඔබට කෙනෙක් ඇහුණා කියලා කියපු දෙයකට වඩා ඔබට ප්‍රබල ලෙස පිහිටා සිටින්නට දේ තමයි ඔබටම එය ඇහුණොත්. ඒකට කියනවා ඉන්ද්‍රිය සන්නිකර්ෂය නිසා, ඉන්ද්‍රියන්ට ගැටීම නිසා ලැබෙන ප්‍රත්‍යක්ෂය කියලා කියන එකට. එතකොට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය වෙනකොට තමයි අපිට ඒක අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්නේ ප්‍රත්‍යක්ෂය ඒක ඒ අවස්ථාවේදී ඒක දර්ශනයක්. ඒක Tamanට දැකීමක්. ඒක එසේමයයි කියලා Tamanට ඒක පිහිටා සිටින්නට ස්ථානයක් බවට පත් වෙනවා. ආපහු දැන් යම් කිසි කෙනෙක් ඇවිල්ලා නෑ ඒක එහෙම නෙමෙයි ඒක ඊට වඩා වෙනස් වෙන්නට ඕනේ කියලා කිව්වොත් ඒක ඊට වඩා වෙනස් වෙන්නට ඕනේ කිව්වා කියලා ඒක අපි දන්නේ නෑ. ඒ කියන්නේ අපි ඒක පිළිගන්න සූදානම් නෑ. ඒක ප්‍රත්‍යක්ෂයේ බලවත් නිසා. දැන් ඔබ දකින්න ඔබ සමුවට කෙනෙක් ආවහම ඔබ ඒ කෙනාව දකින්න ඔබ හඳුනා ගන්නවා ඒ කෙනාව. එතකොට ඔබට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් නෑ ඔය කෙනා නෙමෙයි ආවේ කියලා ඔබට වෙන යම් දේවල් පෙන්වන්න උත්සාහ වුණොත් ඔබ ඒක පිළිගන්න සූදානම් නැහැ. මොකද ඔබ හොඳටම දැක්කා ඒක. ඒක ඔබේ ප්‍රත්‍යක්ෂයේ බවට පත් වුණා. අන්න ඒ වගේ තමයි මේ මාර්ගය තුළ උපදවන දර්ශනය කියන දේ. ඒ දර්ශනය යම් කිසි කෙනෙකුට පිහිටා සිටින මට්ටමකට ආවොත්, දර්ශනය යම් කිසි කෙනෙකුගේ මනසේ ස්ථාවරත්වයක් ගොඩනගාගෙන තියෙනවා නම් අන්නේ පිහිටා සිටි ස්ථාවරත්වයට ගොඩනැගුණු ස්ථාවරත්වයටපත් වූ කල්හි පින්නතුනි කිසිමම අවස්ථාවක පුළුවන්කමක් නැත්තේ නැහැ ඒක වෙනස් කරන්න. ඒක වෙනස් කරන්න. ඒ නිසා තමයි සෝවාන් ඵලයටපත් වුණ පුද්ගලයෙක්
ඒ කෙනා යම් කිසි කවුරු මොනවා කිව්වත් එයා වෙනසක් කරගන්නේ නැත්තේ. කියන්නේ සෝවාන් ඵලයටපත් වුණ පුද්ගලයෙක් එයා ළඟට ඇවිල්ලා කවුරු හරි මොනවා හරි දෙයක් ඒක එහෙම නෙමෙයි කියලා කිව්වොත් එයා ඒක වෙනත් පැත්තකට යොමු වෙන්නේ නැහැ. එයා ඒක එහෙම නෙමෙයි කියලා එයාගේ අවබෝධයේ සෙලවීමකට භාජනය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි එතන අවෙච්චප්පසාදයක් තියෙනවා කියලා කියන්නේ. ඒක මොනම හේතුවක් නිසාවත් ඒක සෙලවීමකට ලක් වෙන්නේ නැතිකම. එතකොට මෙන්න මේ ස්වභාවය දකින්න පුළුවන්කම තියෙන පින්නතුනේ එතන එයාගේ දර්ශනමය කෘත්‍යයක් එතන සිද්ධ වෙන නිසා. එතන දැකීම කියන දේ දර්ශනමය කෘත්‍යයක්, දර්ශනමය දෙයක් එතන සිද්ධ වෙන නිසා තමයි එයාට ඒ දේ එලෙස පිහිටා සිටින්නට පුළුවන්කම තියෙන්නේ. දැන් එක වෙලාවක ඇවිල්ලා සූරම් භට්ට ළඟට ඇවිල්ලා අර බුදුරජාණන් වහන්සේගේ වේශයෙන් ඇවිල්ලා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ වේශයෙන් ඇවිල්ලා කිව්වත් ඒ කියන්නේ මාරයා එක වෙලාවක එනවා බුදුරජාණන් වහන්සේ වගේම ඒ නිර්මිත කරගෙන රූපයක්. බුදුරජාණන් වහන්සේ වගේම බැරි වුණත් එහා සමානව කෙනෙක් රැවටෙන්න පුළුවන් මට්ටමට ඒ වේශයක්මවල ඇවිල්ලා බුදුහාමුදුරු දේශනා කරපු කරුණට ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා. රූපය අනිත්‍ය නැහැ, රූපය නිට්ටයයි කියනවා. වේදනාව අනිත්‍ය නැහැ, වේදනාව නිට්ටයයි කියලා කියනවා. මට පොඩ්ඩක් වැරදුනා කියලා කියනවා. එතකොට එයාගේ ප්‍රත්‍යක්ෂ දර්ශනය කොච්චර බලවත්ද කියලා කියනවා නම් අර බුද්ධ රූපය විදිහටම ඇවිල්ලා කතා කළත් එයා තේරුම් ගන්නවා මේක කවදාවත් වෙන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි කියලා. ඒ තරම් පිහිටා සිටින මට්ටමක් එනවා. ඒක ලෝකෝත්තර මාර්ගයට ආවේනික දෙයක්. ඒ නිසා ලෝකෝත්තර මාර්ගයෙන් ගෙනල්ලා දෙන දෙයක් තමයි දර්ශනාර්ථය කියන දේ. දර්ශනාර්ථය ඒක කිසිම ආකාරයකින් නැවත වෙනස් වෙන්නේ නැහැ, සැලවෙන්නේ නැහැ. ඒ නිසා දස්සනට්ඨෝ ඒකේ දර්ශනාර්ථයක් තියෙනවා. මොනවද දකින්නේ? ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් පිළිබඳව එයා දකිනවා. අනිත්‍යතාවය පිළිබඳව එයා දකිනවා. අනාත්මතාවය පිළිබඳව එයා දකිනවා. ඒක කවදාවත් ආයේ සැලවෙන්නේ නැහැ. ඒ නිසා තමයි අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ යන් දිට්ඨි සම්පන්න පුද්ගලෝ කංචි සංඛාරං නිච්චතෝ උපගච්ඡේය. අට්ඨාන මේතම් අනවකාසෝ භික්කවේ යම් පුද්ගලෝ යන් දිට්ඨි සම්පන්න පුද්ගලෝ කංචි සංඛාරං අත්තතෝ උපගච්ඡේය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ යම් කිසි දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙක් සම්මා දිට්ඨියට පත් වුණු පුද්ගලයෙක් යම් කිසි සංස්කාරයක් නිට්ටයයි කියලා ගන්නවා නම් ඒක අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ. ඒක අස්ථානයක්, අනවකාශයක්. ඒක ලෝකේ කවදාවත් विद्यमान වෙන්නේ නැහැ. යම් කිසි සංස්කාර ධර්මයක් ආත්මයි කියලා ගන්නවා නම් ඒක කවදාවත් ලෝකේ विद्यमान වෙන්නේ නැහැ. ඒක අස්ථානයේට කරුණක්. ඒක කවදාවත් ඇත්ත වෙන දෙයක් නෙමෙයි ලෝකේ. එතකොට පින්නතුනි බලන්න බුදුරජාණන් වහන්සේ මේ දර්ශන භූමියේ තිබෙන විශේෂත්වය මෙතනදී පෙන්වා දෙනවා. ඒ කියන්නේ ඒක නා කවදාවත් සෙලවෙන්නේ නැහැ. ඒකයි බුද්ධය අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවිච්ඡප්පසාදේන සමන්නාගතයි. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධර්මයේ පිළිබඳව අවිච්ඡප්පසාදයක් තියෙනවා. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. සංඝයා පිළිබඳව අවිච්ඡප්පසාදයක් අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ ආර්ය භූමියට යම්කිසි කෙනෙක්පත් වුණොත් එයාගේ තියෙන ස්වභාවය තමයි එයාගේ අවිච්ඡප්පසාද ස්වභාවය තිබෙනවා. නොසෙල්වෙන සැහැවි ඇති ස්වභාවයක් එයා තුළ දකින්නට පුළුවන්කම තියෙනවා. එයාගේ ශ්‍රද්ධාව හෙලවෙන්නේ නැහැ. එයාගේ ශ්‍රද්ධාව හෙලවෙන්නේ නැහැ. එයාගේ ශ්‍රද්ධාව පිහිටි ස්ථාවරව ගියපු ශ්‍රද්ධාවක් ලෙස අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි මාර්ගයේ තිබෙන අනික් ලක්ෂණය. මොකද්ද? දර්ශනාර්ථය සිදු කරනු ලබන මාර්ගය තුලින්. ඒ වගේම ආධිපතේ යට්ඨෝ අධිපති බව සිද්ධ කරනවා. අධිපති කෘත්‍ය සිද්ධ කරනවා. කියන්නේ මාර්ගය එතනදී අධිපති කෘත්‍ය සිද්ධ කරනවා. මග්ගාධිපතිව මාර්ගයේ අධිපති භාවයටපත් වෙනවා. අධිපති භාවය කියලා කියන්නේ එහි තිබෙන ඉන්ද්‍ර කෘත්‍ය කියන්නේ එහි ප්‍රධානියෙක් ලෙස බලය පැවැත්වීම. එතකොට එහි ප්‍රධානියෙක් ලෙස බලය පැවැත්වීම. මාර්ගය කියන එක ඒ විදිහටම ප්‍රධානියෙක් ලෙස බලය පවත්වනවා. ඒ බලය නිසා තමයි ලෝකෝත්තර ඵලයක් ලබන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මාර්ගයේහි ඒ ආධිපතේ යට්ඨ භාවය, අධිපති ස්වභාවය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම භාවනට්ඨෝ කියලා කියනවා භාවනාර්ථය. මාර්ගය කියන දේ තියෙන්නේ භාවනාර්ථය සඳහා. භාවනාර්ථය කියලා කියන්නේ ඒක දියුණු කරලීම සඳහා. එතකොට අපිට මේ ලක්ෂණයන් පින්නතුනේ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තුළ.
එතකොට නෛර්යානික භාවය, හේත්වාර්ථය, දර්ශනාර්ථය සහ ආධිපතේයාර්ථ භාවයත් භවනාර්ථ භාවයත් කියන මේ ලක්ෂණයන් ලෝකෝත්තර මාර්ගයේහි විද්‍යමාන වන ලක්ෂණයන්. එතකොට මේ ලෝකෝත්තර ප්‍රතිපදාව පිළිබඳව අපි දකිනකොට යම් කිසි විදිහකින් මාර්ගය පිළිබඳව මාර්ගය ආරම්භය යා උපජ්ජති පඤ්ඤා පජානනා විචයෝ පවිචයෝ යම් කිසි විදිහකින් යම් ප්‍රඥාවක් තිබෙනවා නම් ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව යම් ප්‍රඥාවක් තිබෙනවා නම් ප්‍රජානනයක් තියෙනවා නම් ඒ පිළිබඳව දැනගන්න අයුරක් තියෙනවා නම් විචයෝ පවිචයෝ ධම්ම විචයෝ එතකොට ඒ පිළිබඳව විචය නුවණක් විමසන නුවණක් තියෙනවා නම් විශේෂ කොට විමසන නුවණක් තිබෙනවා නම් ඒ වගේම කරුණු කාරණා ස්වභාව ලක්ෂණයන් විමසමින් ඒ පිළිබඳව නුවණින් විමසන බවක් තියෙනවා නම් සල්ලක්ඛනෝ උපලක්ඛනා පච්චෝපලක්ඛනෝ එතකොට එහි යම් සල්ලක්ඛනා සලකුණු කිරීම නැතිනම් එහි සැලකීම් වශයෙන් ඒ බලනවා නම් ඒ වගේම ඒ පිළිබඳව මනාකොට එහි ස්වභාව ලක්ෂණයන් පිළිබඳව සැලකීම සිද්ධ කරනවා නම් මේ ආකාරයකින් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ විමසීම් ස්වභාවය ඒ පිළිබඳව පිහිටියා වූ විමසන ස්වභාවය කියන මේ දේවල් පිළිබඳව විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන් ප්‍රතිපදාව පිළිබඳව තිබෙන. ඒ වගේම ප්‍රතිපදාව පිළිබඳව යම් පඬිත බවක් තිබෙනවා නම් කෝසල්ලං කුසල බවක් තිබුණා නම් නේපුඤ්ඤං නිපුණ බවක් තිබෙනවා නම් මෙන්න මේ විදිහට පින්නතුනි යම් කිසි ආකාරයකින් යම් ප්‍රඥාවක් තිබෙනවා නම් අන්න ඒකට තමයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව තිබෙන ප්‍රඥාව කියලා කියන්නේ. දැන් පින්නතුනි මේක ඥානයක්. මේක නුවණක්. දැන් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. එතකොට මේ ආර්ය සත්‍ය හතර පිළිබඳව පවතින නුවණක් තියෙනවා. එතකොට ආර්ය සත්‍ය හතර පිළිබඳව පවතින නුවණ පින්නතුනේ ඒක නුවණක්. එතකොට ප්‍රතිපදාව පිළිබඳව නුවණ එකක්, ප්‍රතිපදාව පිළිබඳව එයාගේ ගමන් මඟ එකක්. ඒකෙන් කියන්නට උත්සාහවත් උනේ ප්‍රතිපදාව කියලා කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි මේ විදිහට යම් කිසියට නුවණ පැවැත්මක් තියෙනවා නම් දුක්ඛක්ඛය ගාමිනී ප්‍රතිපදාවක් විදිහට යා ප්‍රතිපදාව විමසලා හඳුනා ගන්නවා නම් එතකොට ඒක යාට මාර්ගය පිළිබඳව පවතින පවිචය ඒ පිළිබඳව තියෙන නුවණ. එතකොට එයා ඒ මාර්ගයෙන් මනාකොට දුක ගෙවෙනවා කියලා තේරුම් අරගනිමින් ඒක භාවිත කරනවා නම් ඒ භාවිත කිරීම ඒ මාර්ගය තුල ගමන් කිරීම මාර්ගයේ වැඩිම කියන එක තවත් දෙයක්. ඒ නිසා දුක් මාර්ගය කියන්නේ එකක්, මාර්ගය කියන දේ පිළිබඳව අපි තේරුම් ගන්න අවබෝධ කරගන්න ප්‍රඥාව කියලා කියන්නේ තවත් එකක්. මාර්ගය කියලා කියන දේ ආර්ය සත්‍යයක්. එතකොට ඒ ආර්ය සත්‍ය පිළිබඳව පවතින නුවණ ඒ මාර්ගය පිළිබඳව තියෙන ඥානය කියලා කියනවා. මාර්ගය කියලා කියන්නේ එකක්, මාර්ගය පිළිබඳව තියෙන නුවණ තවත් එකක්. එතකොට මේ මාර්ගය පිළිබඳව තියෙන නුවණ කෙනෙකුට ඇති වෙනකොට එයා දන්නවා මාර්ගයේ තිබෙන නෛර්යානික භාවය මොකක්ද කියලා. මාර්ගයේ තිබෙන හේතු ස්වභාවය මොකක්ද කියලා එයා දන්නවා. ඒ වගේම මාර්ගයේ තිබෙන දර්ශනාර්ථය මොකක්ද කියලා දන්නවා. අධිපති භාවය මොකක්ද කියලා දන්නවා. ඒ වගේම භාවනාර්ථය මොකක්ද කියලා දන්නවා. ඒකට භාවනාවෙහි තිබෙන මෙන්න මේ ලක්ෂණයන් පිළිබඳව විශේෂයෙන්ම එයා හඳුනා ගන්නවා, විශේෂයෙන්ම අවබෝධ කර ගන්නවා. එතකොට ඒ මාර්ගය පිළිබඳව තිබෙන නුවණට තමයි ඒක අදාළ වෙන්නේ. එතකොට මේ භාවිත කළ යුතු මාර්ගය තුල ගමන් කරනවා නම් ඒ ගමන් කරමින් මේ මාර්ගයේ තිබෙන ස්වභාවය ප්‍රත්‍යක්ෂ ලෙස දකිනවා නම් ඒක ඒ ගමන් කිරීම තුළ ලබන අවබෝධය. එතකොට මාර්ගය එකක්, මාර්ගය පිළිබඳව තියෙන නුවණ තවත් එකක්. මේකෙන් කියන්න උත්සාහවත් වෙන්නේ මේක වෙන්කොට වෙනමම සංග්‍රහ කිරීමක් නෙමෙයි. ඒ කියන්නේ අපි දුක්ඛ නිරෝධේ ඥානං කියලා කියනවා නම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා කියනවා නම් අන්නේ ඥානය කියන එක තමයි හඳුන්වන්නට යෙදුනේ. එතකොට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව සහ ප්‍රතිපදාව පිළිබඳව දන්නා නුවණ මේ දෙක අවියෝජනීයයි. මේ දෙක වෙන් කරන්න බෑ. එතකොට මෙන්න මේ විදිහටයි දුක නිරුද්ධ වෙන්නේ කියලා අපි දකිනවා නම් ඒ දුකේ නිරෝධය පිළිබඳව අපි දකින්නකම කියන එකම නුවණ. එතකොට මේ නුවණ කියන දේ विद्यमान වෙන්නේ නිරෝධය නිසා. මේක වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මෙතන වෙන් වශයෙන් මේ කරුණු දෙක අපි වටහාගෙන තිබීම වැදගත් වෙනවා. දුක්ඛ නිරෝධයේ නිරෝධගාමිනී ප්‍රතිපදාව සහ
දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන මේ කාරණාව පිළිබඳව. එතකොට මේ තමයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නා නුවණ කියන එක. එතකොට මේක අයිති වෙන්නේ සත්‍ය ඥාණයට. සත්‍ය ඥානය කියලා කියනකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව පවත්වන ඒ ප්‍රඥා සහගත ස්වභාවය චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව පවත්නා නුවණ තමයි මෙතනදී මේ අදහස් කරනු ලබන්නේ. තං ඥාතට්ඨේන ඥාන. ඒක ඥාතාර්ථ වශයෙන් ඒක ඥානයක් කියලා කියනවා. පජානනට්ඨේන පඤ්ඤා. ප්‍රජානනාර්ථයෙන් නුවණින් දැනගන්න අර්ථයෙන් ඒකට කියනවා ප්‍රඥාව කියලා. තේන උච්චති දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. අන්න ඒ නිසා ඒක දුක පිළිබඳව දන්නා නුවණ, දුකේ සමුදය පිළිබඳව දන්නා නුවණ, ඒ වගේම නිරෝධය පිළිබඳව දන්නා නුවණ සහ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නා නුවණ කියලා ඒක නුවණ ලෙස හඳුන්වනු ලබනවා. එතකොට මේ තමයි චතුරාර්ය සත්‍ය විග්‍රහය. එතකොට අපි දුක පිළිබඳව හඳුනාගත්තා පීලනාර්ථාදී ඒ ලක්ෂණයන්ගේ දුක්ඛ ලක්ෂණයන්ගේ යම් කිසි විදිහකින් අපි දුක කියලා හඳුනන කායික මානසික දුක පමණක් නෙමෙයි දුක කියලා කියන්නේ යම් ආකාරයකින් අපිට ලක්ෂණ වශයෙන් අවබෝධ කළ යුතු යම් පීලන දුකක් තියෙනවා නම් යම් සංකත දුකක් තියෙනවා නම් විපරිණාම දුකක් තියෙනවා නම් ਸੰతాප දුකක් තියෙනවා නම් මෙන්න මේ දුක තමයි මේ දුක්ඛ ලක්ෂණ ටික තමයි දුක කියලා කියන්නේ කියලා ලක්ෂණ ටිකෙන් තමයි අපි දුක අවබෝධ කරන්නට ඕනේ කියන මේ කරුණ පිළිබඳව අපි විශේෂයෙන්ම පැහැදිලි කරගන්නට යෙදුණා. ඒ වගේම තමයි සමුදය පිළිබඳව කතා කිරීමේදීත් ආයෝහන නිදාන සංයෝගාදී වශයෙන් අපි මේ සමුදයෙහි ලක්ෂණ පිළිබඳව විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුණා. ඒ වගේම අපිට මේ Nirodhe පිළිබඳවත් මාර්ගය පිළිබඳවත් අපි මේ ඥාණයට අදාළව ලක්ෂණ කතා කරන්නට යෙදුණා. එතකොට මේ ලක්ෂණයන්ගෙන් අපි තේරුම් ගන්න පින්නතුනේ මෙහි පවත්නා ඒ ඥානමය ස්වභාවය පිළිබඳව. එතකොට මේ ආකාරයට අපිට මේ කරුණු ටික විභාග කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපිට ඊළඟට හමුවන දේ තමයි සුද්ධික පටිසම්භිදා ඥානයන්. සුද්ධික පටිසම්භිදා ඥානයන්. එතකොට පටිසම්භිදා ඥාන. දැන් අපි සාමාන්‍ය ව්‍යවහාර කරනවානේ පිළිසෙඹියාපත් කියලා කියනවානේ. අනේ පිළිසෙඹියාපත් කියලා කියන්නේ පටිසම්භිදා කියන එක. අපි චතුපටිසම්භිදා කියලා කියන සිව් පිළිසෙඹියාපත්. පිළිසෙඹියාපත් නැත්නම් පටිසම්භිදාවන් හතරක් තිබෙනවා. එතකොට මේ පටිසම්භිදා හතර මේ ශාසනයේ බොහොම විශේෂ දේවල් පටිසම්භිදා ඥානය. එතකොට මොනවද මේ පටිසම්භිදා ඥාන කියලා කියන්නේ? කතං අත්ත පටිසම්භිදේ ඥානං. මොකද්ද අත්ත පටිසම්භිදා ඥානය කියලා කියන්නේ? ධම්ම පටිසම්භිදේ ඥානං. ධම්ම පටිසම්භිදා ඥානය කියලා කියන්නේ මොකද්ද? නිරුක්ති පටිසම්භිදේ ඥානං. නිරුක්ති පටිසම්භිදාව කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම පටිභාන පටිසම්භිදේ ඥානං. පටිභාන පටිසම්භිදාව කියලා කියන්නේ මොකද්ද? එතකොට අර්ථය පිළිබඳව දන්නවා කියන්නේ මොකද්ද? ඒ වගේම ධර්මයේ පිළිබඳව දන්නවා කියලා කියන්නේ මොකද්ද? නිරුක්තිය පිළිබඳව දන්නවා කියලා කියන්නේ මොකද්ද? පටිභානය පිළිබඳව දන්නවා කියලා කියන්නේ මොකද්ද? අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන කියන මෙන්න මේ හතරට තමයි පිළිසිඹියාපත් කියලා කියන්නේ. පිළිසිඹියාපත් කියලා ව්‍යවහාර කරනු ලබන්නේ. එතකොට අත්ථේසු ඥානං අත්ථපටිසම්භිදා. යම් අවස්ථාවක යම් අර්ථය හඳුනා ගන්නවා නම් ඒ අර්ථය හඳුනා ගන්න බවට තමයි අත්ථපටිසම්භිදා කියලා කියන්නේ. අර්ථයන් පිළිබඳව තිබෙන නුවණ. ධම්මේසු ඥානං ධම්මපටිසම්භිදා. ඒ විග්‍රහවන ධර්මයේ පිළිබඳව දන්නවා නම් ඒකට කියනවා ධම්මපටිසම්භිදා කියලා. නිරුක්තිසු ඥානං නිරුක්තිපටිසම්භිදා. එතකොට යම් නිරුක්තීන් තිබෙනවා නම් ඒ නිරුක්ති පිළිබඳව දන්නා නුවණට කියනවා නිරුක්තිපටිසම්භිදාව කියලා. ඒ වගේම පටිභානේසු ඥානං පටිභාන පටිසම්භිදා. පටිභාන පිළිබඳව තිබෙන නුවණ වැටහෙන ආකාරයේ පිළිබඳව තිබෙන යම් නුවණක් තිබෙනවා නම් මේකට කියනවා ප්‍රතිභාන ප්‍රතිසම්භිදාව කියලා. එහෙමත් නැතිනම් ඒ පිළිබඳව තිබෙන ප්‍රභේදගතව තිබෙන ඥානය හැඳින්වීම සඳහා අත්ත නානත්තේ පඤ්ඤා අත්ත පටිසම්භිදේ ඥාන. දැන් අත්තේසු ඥානං කියලා කිව්වනේ. එතකොට අත්ත නානත්තේ පඤ්ඤා අත්ත පටිසම්භිදේ ඥාන. අර්ථයේහි පිළිබඳව තිබෙන අර්ථයන් පිළිබඳව දන්නා නුවණට කිව්වා අත්ත පටිසම්භිදාව කියලා. අර්ථයන් පිළිබඳව දන්නා නුවණට කිව්වා අත්ත පටිසම්භිදාව කියලා. එතකොට පටිසම්භිදා කියලා කියන්නේ අර්ථය පිළිබඳව පවත්නා නුවණ. ඊට පස්සේ අත්ත නානත්තේ පඤ්ඤා අත්ත පටිසම්භිදේ ඥානං. අර්ථ නානත්වය පිළිබඳව පවත්නා ප්‍රඥාව
අත්ත පටිසම්භිදාව පිළිබඳව ඒ මත පිහිටි ප්‍රඥාව. අර්ථයන් පිළිබඳව පවතින නුවණ තමයි පටිසම්භිදා කියලා කියන්නේ. අත්ත පටිසම්භිදාව කියලා කියන්නේ. එතකොට දැන් අර්ථයන් පිළිබඳව පවතින ප්‍රභේදගත ඥානය, අර්ථයන් පිළිබඳව තියෙන ප්‍රභේදගත ඥානය හඳුන්වනු ලබනවා අත්ත පටිසම්භිදා ඥානය කියලා. එතකොට පටිසම්භිදාව කියලා කියන්නේ එකක්, පටිසම්භිදා ඥානය කියලා කියන්නේ තව එකක්. පටිසම්භිදා ඥානය කියලා කියනකොට දැන් අත්ත පටිසම්භිදාව එකක්, අත්ත පටිසම්භිදා ඥානය කියලා කියනකොට අත්ත පටිසම්භිදේ ඥාන. එතකොට ඒ කියන්නේ ඒක තියෙන්නේ අත්ත නානත්තේ ඥානය. අත්ත නානත්තේ ප්‍රඥාව තමයි අත්ත පටිසම්භිදා ඥාන, අත්ත පටිසම්භිදේ ඥානය කියලා කියන්නේ. අර්ථ නානත්වය පිළිබඳව පවතින ප්‍රඥාව ඒ අත්ත පටිසම්භිදේ ඥානය කියලා කියනවා. අර්ථයන් පිළිබඳව තිබෙන නුවණ අත්ත පටිසම්භිදාව කියලා කියනවා. අර්ථයන් පිළිබඳව තියෙන නුවණ එතකොට අත්ත පටිසම්භිදාව වෙනකොට අර්ථ නානත්වය පිළිබඳව පවතින ප්‍රඥාව තමයි පටිසම්භිදාව පිළිබඳව පවතින නුවණ කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට අත්ථ වවත්තානේ පඤ්ඤා අත්ථ පටිසම්භිදේ ඥානං. එතකොට මේ අර්ථ ව්‍යවස්ථාපනයේ පිළිබඳව පවත්වන ප්‍රඥාවටත් කියනවා අත්ථ පටිසම්භිදේ ඥානය කියලා. අර්ථයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරනවා, සලකා තබනවා. ඊට පස්සේ අත්ථ සල්ලක්ඛනේ පඤ්ඤා, අත්ථ සල්ලක්ඛනේ පඤ්ඤා අත්ථ පටිසම්භිදේ ඥානං. අර්ථ සල්ලක්ඛනේහි අර්ථ පිළිබඳව තියෙන මොනවට මේ සලකා බලන ප්‍රඥාව, මොනවට සලකා බලන විනිශ්චය කරගනු ලබන ප්‍රඥාවට කියනවා අත්ථ පටිසම්භිදේ ඥානය කියලා. ඒ වගේම අත්ූපලක්ඛනේ පඤ්ඤා අත්ථ පටිසම්භිදේ ඥාන. අත්ූපලක්ඛන කියලා කියන්නේ අර්ථයන්හි පවත්නා මේ අත්‍යර්ථ ඥානය. අර්ථයන් පිළිබඳව දැනගන්නා වූ යම් අත්‍යර්ථ ඥානයක් තියෙනවා නම් ඒ අත්‍යර්ථ ඥානයට කියනවා අත්ථ පටිසම්භිදේ ඥානය කියලා. එතකොට ඒක අර්ථයන් පිළිබඳව පවත්වන අත්‍යර්ථ වූ ඥානය හැඳින්වීම සඳහා තමයි ඒක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අත්ථ ප්‍රභේදේ පඤ්ඤා අත්ථ පටිසම්භිදේ ඥානං. එතකොට අර්ථ ප්‍රභේදේහි එකිනෙකට වෙනස් වන අර්ථ ප්‍රභේදයන් පිළිබඳව පවතින නුවණ අත්ථ පටිසම්භිදා ඥානය කියලා කියනවා. අත්ථ ප්‍රභාවනේ පඤ්ඤා අර්ථය උද්දීපනය කරලා අර්ථය පහළ කිරීමෙහි තිබෙන ප්‍රඥාව අත්ථ පටිසම්භිදේ ඥානය කියලා කියනවා. අත්ථ ජෝතනේ පඤ්ඤා අත්ථ පටිසම්භිදේ ඥානං අර්ථය බැබලවීම පිළිබඳව තිබෙන ප්‍රඥාව අත්ථ පටිසම්භිදා ඥානය කියලා කියනවා. අත්ථ විරෝචනේ පඤ්ඤා අර්ථය විරෝචනය කිරීමේ ප්‍රඥාව, ඒ කියන්නේ අර්ථය විවිධ කොට ඒක ගෙනහැර දක්වීමේ තිබෙන ප්‍රඥාව අත්ථ පටිසම්භිදේ ඥානය කියලා කියනවා. අත්ථ පකාසනේ පඤ්ඤා අර්ථය ප්‍රකාශනය කිරීම පිළිබඳව තිබෙන ප්‍රඥාව අත්ථ පටිසම්භිදේ ඥානය කියලා කියනවා. ඒක තමයි මෙතනදී පවතින ඥාතට්ඨේන ඥානං ඥාත වශයෙන් ඥානයයි කියලා කියන්නේ. එතකොට පින්නතුනි දැන් අත්ථ පටිසම්භිදාව කියලා කියන්නේ අර්ථය පිළිබඳව දන්නා නුවණ. එතකොට එහි දැන් යම් වචනයක් ගත්තාම ඒ වචනයේහි යෙදෙන අර්ථයක් තිබෙනවානේ. දැන් ශ්‍රද්ධාව කියන ධර්මය, ඒක සද්ධාව කියන ස්වභාවයක්, ඒක ගතියක්. ඒක තමයි යම් කිසි විදිහකින් ධර්මය කියලා කියන්නේ. ශ්‍රද්ධාව කියන එක ධර්මයක්. ශ්‍රද්ධාව කියන එක හැබැයි අදිමෝක්ෂණාර්ථයෙන් යුක්තයි. අදිමෝක්ෂණාර්ථයෙන් යුක්තයි. එතකොට ශ්‍රද්ධාව කියන එක ධර්මයක්, අදිමෝක්ෂ භාවය කියන එක එහිදී දෙන අර්ථය. එතකොට මෙන්න මේ අර්ථය පිළිබඳව දන්නා නුවණ තමයි අත්ථ පටිසම්භිදාව කියලා කිව්වේ. ධර්මය ස්වභාව ලක්ෂණය හඳුනා ගන්නා වූ ඥානය ධර්මයන් පිළිබඳව තිබෙන නුවණ. එතකොට මේ ධර්මයන්හි යෙදෙන යම් අර්ථයක් තිබෙනවා නම් ඒ අර්ථය පිළිබඳව දන්නා නුවණ තමයි අත්ථ පටිසම්භිදා ඥානය කියලා කිව්වේ. එතකොට මේ සිව්පිලිසිඹියාපත් භාවය කියන එක මේ ධර්ම ණය පිළිබඳව වෙසසින් දියුණු කරන ලද මනසක් ඇති උතුමන් වහන්සේලාට පිහිටනු ලබන්නා වූ උත්තරීතර ඥානය. එහෙම නැතිව අර දැන් මේක ගොඩක් වෙලාවට අද අවභාවිත වෙන වචනයක් හැටියට අපිට මේ පිළිසිඹියාපත් කියන වචනය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මොකද මේක අර සිව් පිළිසිඹියාපත් රහතුන්යයි කියලා අද වචනයකට මොනවා හරි විකාර රූපී අර්ථකථනයක් දුන්නාට පස්සේ ඒ ලබා දෙනු ලබන විකාර රූපී අර්ථකථනය හඳුන්වනු ලබනවා
සිව්පිලිසින් ව්‍යාපත් භාවය කියලා. මොනවා හරි වචනයක් හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා ඒක හැදිච්ච හැටි මොකක් හරි ධර්මයේ පැත්තේ තියෙන සංකල්පයක් ගාවලා ඒක විග්‍රහ කරනවා. අර පසුගිය කාලවකවානුව තුළ අපි ওই පිළිබඳව විශේෂයෙන් වැඩසටහන් කළා බොහෝ අවස්ථාවල ඔබට මතක ඇති. එතකොට ඒ අර විකාර රූපී අර්ථකථන ලබා දීම සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා කළාම තමයි ඉස්සෝ වෙන්නේ. ඉස්සා කියන වචනයයි පාලියෙන් ඉස්සා ඊර්ෂ්‍යාව කියන එකයි මේක සමානුපාතයි. එතකොට මේ වචනයේහි ඡායාව වචන ඡායාව මේ ශබ්ද ඡායාව ගැලපෙන විදිහට අරගෙන ඒ වලට දෙනවා අර්ථකථන. මුවා කිව්වහම දැන් ණයට දීලා මුවා වෙලා ගියොත් එහෙම අපහු ණය අරගෙන මුවා වෙලා ගියොත් එහෙම මුව වෙලා උපදිනවා. ගාහනටම ගෙවන්නම් තිතට දෙන්නම් කියලා ගියොත් එහෙම තිත් මුව වෙනවා. දැන් මෙන්න මේ විදිහට අර විකාර රූපී අර්ථකථන සපයමින් ඒක මේ අර්ථපටිසම්භිදා ඥානයේ විදිහට හඳුන්වා ගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒකයි කිව්වේ මේ වචනේ ගොඩක් වෙලාවට අද අපේ සමාජය තුළ අවභාවිත වන ආකාර අපි දකිනවා. එතන මේක සාවද්‍යයි. ඒක ඒ විදිහ නෙමෙයි මේ අර්ථපටිසම්භිදා ඥානය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ යම් ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරන ධම්ම කියලා කියන්නේ ස්වභාවාර්ථය. එතකොට යම් පරමාර්ථ වශයෙන් පවතින ධර්මයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන චිත්ත ධර්මයන්, චෛතසික ධර්මයන්, රූපාදී ධර්මයන් පිළිබඳව බෙදා දක්වමින් විභජනය කරා නම් අන්නේ ධර්මයන් පිළිබඳව තිබෙන නුවණ. ඒ ධර්මයන්හි තිබෙන ස්වභාව ලක්ෂණය පිළිබඳව තිබෙන නුවණ. දැන් ලෝභය ගත්තාම ලෝභය අපිට හඳුන්වා දෙන්නට පුළුවන් ආකාර බොහෝමයක් තිබෙනවා. වචන 100කට අධික සංඛ්‍යාවක් තියෙනවා ලෝභය පිළිබඳව හඳුන්වා දෙන්නට. එතකොට මේ ලෝභය පිළිබඳව කතා කරනකොට එකම ලෝභ ස්වභාවය හැබැයි ඒ තන පෙනී සිටීම කියන දේ, ඒ ධර්මය කියන දේෙන් ප්‍රකාශිත අර්ථය එකිනෙකට වෙනස් වෙනවා. එතකොට එතනදී ඒ ලෝභාදී ධර්මය හඳුන්වන එක වචනකින් ගත්තාම මේකේ යම් අර්ථයක් තිබෙනවා. එතකොට මේ අර්ථය හඳුනා ගන්න නුවණ අත්පටිසම්භිදා ඥානය කියලා කියනවා. මූලික ධර්මය හඳුනා ගැනීම සහ අර්ථය හඳුනා ගැනීම කියන්නේ දෙකක්. එතකොට මේ අර්ථය මනාකොට හඳුනා ගන්න කෙනාට මේ ධර්මයේ උද්දීපනය කොට දක්වන්නට, ධර්මයේ විභජනය කරන්නට සුවිශේෂ හැකියාවක් එතුලින් ලැබෙනවා. අන්න ඒ නිසා මේ කරුණු ඊටමත් වැදගත් වෙන කරුණු. එතකොට මේක මේ අවභාවිත වීම සිද්ධ වන්නේ තන්න ඒ වගේ මේ අර සාම්‍ය ස්වરૂපයන් සමාජයට ගැලපෙන සමානව යන ගති ගෙනහැර දක්වමින් මේ දේවල් අර ගලපන්නට උත්සාහවත් වෙන, ආදේශ කරන්නට, ආරූඪ කරන්නට උත්සාහවත් වෙන බවක් අද දකිනවා. එතකොට දැන් මෙතනදී බලන්න මේ අත්පටිසම්භිදාව කියන මේ නුවණ කොච්චර දුරට මේක ගලපනවද කියනවා නම් දැන් පටිසම්භිදා කියලා කියන්නේ අත්තේසු ඥානං, අර්ථයන් පිළිබඳව තියෙන නුවණ. එතකොට මේ පටිසම්භිදා ඥානය කියලා කියනකොට අත්ත නානත්තේ ප්‍රඥාව, අර්ථ නානත්වයේ පිළිබඳව දන්න නුවණ. එතකොට අත්ත ව්‍යවස්ථාපනයේ පිළිබඳව කරන නුවණ. මේ විදිහට බලන්න මේ ඥානය පිළිබඳව විග්‍රහ කරන එක අර්ථයන්ගේ නානත්වය දන්නවා, අර්ථයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කොට තබනවා, අර්ථයන් පිළිබඳව සලක්ෂණය කරනවා, සැලකීම කියන දේ කරනවා. ඒ කියන්නේ මොනවට දකින්නවා කියන එක. ඒ වගේම අත්ථූපලක්ෂණේ පඤ්ඤා, ඒ කියන්නේ අර්ථයන් පිළිබඳව අත්‍යන්ත දර්ශනයක් සිද්ධ කරනවා. එහි ඇති ස්වභාවය ඒ විදිහටම සලකා බලනවා. ඊට පස්සේ අර්ථ ප්‍රභේදයන් බලනවා. ඒක තව ප්‍රභේදගත වෙලා යන්නේ මොන පැතිවලටද කියලා ඒක බෙදා දක්වනවා. අර්ථ ප්‍රභාවනය කරනවා. ඒක උද්දීපනය කොට දක්වනවා. ඒ වගේම එහි බැබලීමක් ඇති කරනවා. ඒ අර්ථය මතු කොට දැක්වීම නිසා. එතකොට මෙන්න මේ ආකාරයට අර්ථයන් පිළිබඳව ගෙනහැර දැක්වීමත්, අර්ථයන් පිළිබඳව ප්‍රභේදගතව පවත්නා නුවණක් කියන මේ සියල්ලගම එකතුව තමයි අත්පටිසම්භිදා ඥානය කියලා කියන්නේ. එතකොට මේ අත්පටිසම්භිදා ඥානය තියෙන කෙනෙකුට තමයි මේ ධර්මයේ මනාකොට ප්‍රභාවනය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ධම්මේසු ඥානං ධම්මපටිසම්භිදා. ධර්මයන් පිළිබඳව පවතින නුවණ තමයි ධම්මපටිසම්භිදාව කියලා කියන්නේ. ඊට පස්සේ ධම්ම නානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදේ ඥාන. ධර්මයන් පිළිබඳව තිබෙන නානත්වගත ඥානයට කියනවා ධම්මපටිසම්භිදා ඥානය කියලා. ඒ වගේම ධම්ම වවත්තානේ පඤ්ඤා. ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරනවා. ඒකට ධර්මයන් කියලා කියනකොට පින්නතුනේ මේ ධර්ම කියලා කියන්නේ ස්වභාවාර්ථයන්ගෙන්, ස්වභාව ලක්ෂණයන්ගෙන් තමයි මේ ධර්ම කියලා හඳුන්වනු ලබන්නේ. ඒකට ස්වභාවාර්ථයකින්, ස්වභාව ලක්ෂණයන්ගෙන් ධර්ම කියලා අපි හඳුන්වනකොට, ධර්ම කියලා ව්‍යවස්ථාපනය කරනකොට
අපිට මේ ධම්ම කියන දේ තුලින් හඳුනා ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන ලද ධර්මයන් මිසක එහෙම නැතුව අපි අලුතෙන් නිර්මාණය කරන ධර්මයන් නෙමෙයි. ඒකට පරමාර්ථාදී ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී විග්‍රහ කොට දක්වන්නට යෙදුනේ. ඒකට මේ පරමාර්ථ ධර්ම ප්‍රභාවනය ගත්තාම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා පරමාර්ථ ධර්මයන් කොහොමද ඒ බෙදීමට ලක් කරන්නේ කියන. ඒ කියන්නේ චිත්තය කොයි ආකාරයකටද බෙදන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ සිත බෙදා දක්වපු සිතෙහි ස්වභාව ලක්ෂණයන් බෙදා දක්වපු විදිහට වඩා වැඩි විදිහකට ගිහිල්ලා අපිට බෙදන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ චෛතසික ධර්මයන් පිළිබඳව කරපු ඒ ප්‍රභේදණයට වඩා වැඩි ප්‍රභේදණයකට ගිහිල්ලා අපිට වෙනම බෙදා දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒතකොට මේ ධර්මයන් පිළිබඳව තිබෙන නුවණ යථා ස්වභාව විදිහට පවතිනා වූ ධර්මයක්ම විය යුතුයි. ඒ කියන්නේ දැන් අපි කියන පරමාර්ථ ධර්ම කියලා. ඒකට ඒ තියෙන දේ පරමාර්ථ ධර්මයක්ම විය යුතුයි. අනේ පරමාර්ථ ධර්මයේම තමයි අපිට මෙතනදී විශේෂයෙන්ම හඳුනා ගන්න තියෙන්නේ. පරමාර්ථ ධර්මයේම තමයි මෙතනදී ධර්මයේ පිළිබඳව දකින ඒ නුවණට විශේෂ බවට පත් වෙන්නේ. ඒකට මේ ධර්මයන්ගේ එකිනෙකට වෙනස් ස්වરૂපයන් පිළිබඳව දන්නාකම ධර්ම නානත්වයේ දන්නාකම තමයි ධම්ම නානත්තේ ඥානං කියලා කියන්නේ. නැතිනම් ධර්ම පිළිබඳව තිබෙන නුවණ වෙනස් වන ස්වභාවය පිළිබඳව දන්නා නුවණ. ඒකට කියනවා ධම්ම පටිසම්භිදා කියලා. ඒකට අර්ථ පටිසම්භිදාව සහ ධම්ම පටිසම්භිදාව කියන මේ කරුණු දෙක ඊටාම වැදගත් දෙයක්. ඒ වගේම නිරුක්ති පටිසම්භිදාව කියන නොඑක් නිරුත්තාබිලාපේ ඥානෙට. ඒ කියන්නේ නොඑක් වශයෙන් ඒ කරුණ නිරුක්තිගතව පැහැදිලි කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒක භාෂා ඥානය තුලින් සහ ඒ වගේම ඒ සඳහා භාවිත කරන අනිකුත් ධර්මපර්යායන් තුලින් සිදු කරනු ලබන විවරණයන් තුලින් ඒ කරුණ උද්දීපනය කරන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනේ මේක බුද්ධ වචනය තුල පිහිටා කරන්නට ඕන දෙයක්. භාෂා ඥානය තුල භාෂා ව්‍යාකරණය තුල ව්‍යවහාරය තුල පිහිටා සිද්ධ කරන්නට ඕන දෙයක්. ඒ නිසා ඒකට කියනවා නිරුක්ති ඥානය කියලා. එතකොට මේ නිරුක්ති ඥානය පිළිබඳව කතා කරනකොට නිරුක්ති නානත්තේ ඥාන. නිරුක්ති නානත්වයේ පිළිබඳව දන්නා නුවණ. ඒ වගේම පටිභාන පටිසම්භිදේ ඥානං කියලා කියනවා ප්‍රතිභානයේ පිළිබඳව තිබෙන නුවණ. එතකොට පටිභානේසු ඥානං පටිභාන පටිසම්භිදා. වැටහෙන ආකාරය පිළිබඳව දන්නා නුවණ. ඒ කියන්නේ යම්කිසි දෙයක් පිළිබඳව ප්‍රභේදගතව එහි වැටහෙන ස්වභාවය පිළිබඳව තිබෙන නුවණ. ශ්‍රද්ධාව කියනකොට එහි පටිසම්භිදාවක් තිබෙනවා. එහි වැටහෙන ආකාරයක් තිබෙනවා. ඒ වගේම එහි ප්‍රභේදගතව ඒ ධර්මයේ පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එකම සද්ධා කියන චෛතසිකය ඒ මොහොතට උපදින දෙයක්. ඒ වගේම ඒ සිතේ අවිච්ඡ ප්‍රසාදයක් විදිහට උපදින ආකාරයන්ගේ වෙනසක්. එතකොට මේ වගේ ශ්‍රද්ධාව ගත්තාම මේකේ ප්‍රභේදගත ස්වභාවයන් තිබෙනවා. දැන් චෛතසිකය කියන එක මේක මේ යෙදෙන පරිමාවන් තිබෙනවා. අන්නේ පරිමාවන් ආදී දේවල් පිළිබඳව දන්නා නුවණ තමයි මේ පටිභානයයි කියලා කියන්නේ. එහි වැටහෙන අයුර පිළිබඳව මනා අවබෝධයක් ඇතිව සිටීම. එතකොට මේ පටිභානය කියලා කියනකොට එතන තියෙන වැටහෙන ආකාරය. එතකොට නැතිනම් ඒ පිළිබඳව තිබෙන ප්‍රභේද නුවණ තමයි එතනදී දක්වන්නේ. ඒ කියන්නේ දැන් මේ නානත්වයන්ගේ තිබෙන වෙනස පිළිබඳව අර්ථ නානත්වය කුමක්ද, ධර්ම නානත්වය කුමක්ද, නිරුක්ති නානත්වය කුමක්ද කියලා මෙහි හාත්පස දන්නා වැටහෙන ආකාරය පිළිබඳව දන්නා කමම අපි කෙටියෙන් ගත්තොත් එහෙම ඒකට කියනවා මේ කියන පටිභාන පටිසම්භිදාව කියලා. ඒ වගේම මේ ධර්මයන්ගේ අපිට වටහා ගන්නට පුළුවන් ස්වභාවයන් තිබෙනවා. අන්නේ ස්වභාවය පිළිබඳව දන්නා නුවණත් මේ පටිභාන පටිසම්භිදා ඥානය කියලා කියනවා. ඒ වගේම පටිභානයේ පිළිබඳව ව්‍යවස්ථාපනය කිරීම පටිභාන මේ වවත්තාපනයේ ප්‍රඥාව කියලා කියනවා. ඒ වගේම ප්‍රතිභානයන් පිළිබඳව සලක්ෂණ ප්‍රඥාව පටිභාන පටිසම්භිදා ඥානය කියලාම කියනවා. අර පටිභානෝපලක්ෂණේ පඤ්ඤා කියලා මේ ආදී ලෙස අර අත්තනානත්තේ ඥානය පිළිබඳව විග්‍රහ කරපු ආකාරයන්ගෙන්ම මේ කරුණ පිළිබඳව විග්‍රහ කිරීම බෙදා දැක්වීම සිදු කරනු ලබනවා. එතකොට මේ ආකාරයට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා මේ සුද්ධික පටිසම්භිදා ඥානය. එතකොට මේ ඥානයන්ගේ ස්වභාවය තමයි අපිට යම්කිසි ධර්ම කාරණාවක් පිළිබඳව විවරණය කිරීමේදී ඒ උද්දීපනය කිරීමේදී ඒක පැහැදිලි කිරීමේදී උපකාරී වන ස්වභාවය. ඒ නිසා සිව්පිලිසිඹියාපත් භාවය
ඊටාම වැදගත් ධර්මයේ උද්දීපනය කිරීමේදී. ධර්ම සංගායනා වගේ දේවල් සිද්ධ කරනකොට ඒ චතුපටි සම්භිදා ලාභී භාවයේ පිළිබඳව විශේෂයෙන්ම සලකා බලා තිබෙනවා. මොකද ඒ තුළ තමයි ධර්මයේ මනාකොට සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ධර්මයේ මනාකොට තවදුරටත් නිරුපද්‍රිතව පැවැත්වීමෙහිලා කටයුතු සම්පාදනය කළ හැකිව තිබෙන්නේ ඒ පිළිබඳව තිබෙන්නා වූ ඒ නුවණත් එක්ක. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් අපිට මේ ධර්මය බෙදා දක්වන්නට පුළුවන්කම තිබෙනවා සුද්ධික පටිසම්භිදා ඥානයන්. එතකොට මේ පටිසම්භිදාවන් පිළිබඳව තිබෙන ඥාත වශයෙන් දැනගන්නා ස්වභාවයේ ඥාන කියලා කියනවා. ප්‍රජානනය කරන ස්වභාවයේ පඤ්ඤා කියලා කියනවා. ඒ නිසා අත්පටිසම්භිදා ඥානය, ධම්මපටිසම්භිදා ඥානය, නිරුක්තිපටිසම්භිදා ඥානය සහ පටිභාන පටිසම්භිදා ඥානය කියන මේ ටික සුද්ධික ඥාන කියලා විශේෂයෙන් හඳුන්වනු ලබනවා. එතකොට පින්නතුනි මේ ආකාරයන්ගෙන් අපිට මේ ඥානය පිළිබඳවත් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉන්පසු අපිට දකින්න පුළුවන් ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය. ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය. එතකොට මේක තථාගතයන් වහන්සේගේ विद्यमान වන නුවණක්. ශ්‍රාවක සාධාරණ නොවන නුවණක් තමයි ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය කියලා කියන්නේ. එතකොට ඉද තථාගතෝ සත්‍යේ පස්සති. ඒකයි මේක තථාගතයන් වහන්සේම කියලා විවරණය කරනු ලබන්නේ. අපරජක්කේ මහරජක්කේ තික්කේන්ද්‍රයේ මුදු ඉන්ද්‍රියේ ශ්වාසකාරයේ ද්වාකාරයේ සුවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ. එතකොට මේ තථාගතයන් වහන්සේ ලෝකේ සත්වයන් පිළිබඳව දන්නවා ස්වල්ප වූ කෙලෙස් ඇති, ඒ වගේම මහා කෙලෙස් ඇති, තීක්ෂණ ඉන්ද්‍රිය, මෘදු ඉන්ද්‍රිය තියෙන, ඒ වගේම ඒ ආකාරයන් පිළිබඳ සුන්දර වූ ආකාරයන් පිළිබඳව තිබෙන, ඒ වගේම සුන්දර නො වූ කුත්සිතාකාර තිබෙන, ඒ වගේම මනා වැටහීම් ඇති, මනා වැටහීම් නැති. එතකොට මේ විදිහට දුගතියට යන්නට සුදුසු කර්ම කරන, ඒ වගේම දුගතියට නොයන ස්වභාව ඇති, පිරිනිවෙන්නට මේ ජීවිතයේදීම පිරිනිවෙන්නට පුළුවන් මොහුකුරාගිය ඉන්ද්‍රිය ඇති, ඒ වගේම පිරිනිවෙන්නට තරම් මොහුකුරා නොගිය ඉන්ද්‍රිය ඇති පුද්ගලයන් මේ ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය තථාගතයන් වහන්සේට තිබෙනවා. එතකොට මේ ආකාරයන්ගෙන් මේ කාරණාව බොහෝ කොට විවරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ කාරණාව විවරණය කරන්න ගියොත් අපිට ටිකක් එක ස්වභාවයෙන්ම දීර්ඝ ලෙස විවරණය කරන්නට සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මේකට අපි වෙනම දේශනාවක් විදිහට මේ කරුණ මුල් කරගෙන කතා කළොත් හොඳයි කියන අදහස තියෙන නිසාම අපි අද දවසේදී මේ පටිසම්භිදා ඥානයන්ගෙන් මේ දේශනාව අවසන් කරලා ඊළඟ දවසේදී අපි ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය පිළිබඳව හඳුනා ගනිමු තථාගතයන් වහන්සේට සාධාරණ වන තථාගත ඥානයක් විදිහට. එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගන්නට යෙදුණු සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා තලාහේන බත්තරමුල්ල පදිංචි සදහවත් උපාසිකාවක් විසින් එතුමිය බලාපොරොත්තු වෙනවා මේ පරලෝකීය සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. මෙලොව වශයෙන් සාංශාරික වශයෙන් මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් මෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා සියලුම මහා සංඝරත්නයටත්, ඒ වගේම දායකත්වයේ දරන සෑම සියලු දෙනාටත්, පවුලේ සෑම සියලු පින්නතුන්ටත්, ඒ වගේම ලක්වාසී ලෝවාසී සියලුම දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දායකත්වයෙන් කටයුතු කරන තලාහේන බත්තරමුල්ල පදිංචි ඒ පින්වත් උපාසිකාව ඇතුළු ප්‍රධාන කරගත්ත ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන
අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.